Good morning everyone. සුබදෑසනක් සිදු දෙනාටම සුපුරුදු විදියට ඉරිදා උදෑසන ඉංග්‍රීසි වර්ක්ෂොප් එකකින් අපි 6ට වෙනවා. අද දවස තුල සාමාන්‍ය ජීවිතයේ කතනය සමග සම්බන්ධ වෙන විශේෂ භාවිතයන් සුවිශේෂ භාවිතයන් කිහිපයක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබට මතකයි ගිය සතිය තුල අපි කතා කළා වරද්ද කතා කරන එහෙම නැත්නම් කතා කරන්න අවශ්‍ය වුණත් අපිට කතා කරගන්න බැරි සුවිශේෂ භාවිතයන් කිහිපයක් අයිමා what are you doing වගේ විශේෂ භාවිතයන් කිහිපයක් අපි තාමත්ම පැහැදිලිව කෙටියෙන් සාකච්ඡා කරා මිනිත්තු 30ක කාලය තුල. නමුත් ඊට වඩා වැඩි කාලයක් යන්නේ නැති අද දවස තුලත් මේ කෙටි කාල සීමාව තුල ඔබට කතා කිරීමට ඉතාමත්ම වැදගත් සුවිශේෂ භාවිතයක් අපි සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා. හොඳයි එහෙනම් වැඩි කතා නැතුව අපි පාඩම සමගම සම්බන්ධ වෙමු. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා කතා කරද්දී ටෙන්සස් එකකින් බාහිරව අපිට අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න අපි විවිධ ග්‍රැමර් කොටස් භාවිත කරනවා. දැන් අපි දන්නවා සමහර ව්‍යාකරණ කොටස් කතා කරද්දී භාවිත කරනවා. හැබැයි සමහර ව්‍යාකරණ කොටස් කතා කරද්දී භාවිත කරන්නේ නැහැ. ඒවා එකිනෙක හා වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒවා අපි පුළුවන් විදියට කොටස් ඉගෙන ගමු. නමුත් දැන් අද දවස තුල මම බලාපොරොත්තු වෙනවා සුවිශේෂ භාවිතයක් පිළිබඳව සාකච්ඡා කරන්න. අපි සාමාන්‍ය කතනය තුල මෙතන ඇති වාක්‍ය රටාව පිළිබඳ අවබෝධය තියෙන අය. නමුත් වාක්‍ය රටාවක් කරහා ප්‍රකාශ කරන්න බැරි වාක්‍ය රටාවක් තුලින් කියන්න බැරි. නමුත් අපි දවසේ කතා කරද්දී නිතර අපිට අවශ්‍ය වෙන සුවිශේෂ අදහසක් තමයි ඇති කියන අදහස. ඇති. මේ අදහස ගොඩක් අයට කියන්න බෑ. ගොඩක් අය මේක ඉංග්‍රීසි වලින් කියන්න දන්නේ නැහැ. ඒ නිසා මේකට වංගු දාලා වෙන විදියකින් තමයි මේ අදහස ප්‍රකාශ කරන්නේ. මේ ඇති කියන අදහස අපි ඉංග්‍රීසි භාෂාව තුළ කියනවා අනුමානයෙන් යුක්තව අදහසක් ප්‍රකාශ කිරීමක් කියලා. ඒ කියන්නේ ඍජු අදහසක් නෙමෙයි අනුමානයකින් කියන්නේ. මට මෙහෙම ඉඳන් කියන්න පුළුවන් දැන් ඔබ මැකිටින් අද පරක් වුණා නම් ඔබ හිතනවා දැන් පන්තිය පටන් ගන්න ඇති කියලා. දැන් පන්තිය පටන් ගන්න ඇති. සමහරක් වෙලෙ දැන් පන්තිය පටන් ගන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබ හිතනවා දැන් පටන් ගන්න ඇති කියලා. බලන්න ඇති කියන අදහස අනුමානයකින් කියන්නේ ඔබ හරියට දන්නේ නැහැ. ඔබ නිදි පැදුරෙන් නැගිට විතරයි. ඔබ හිතනවා දැන් පන්තිය පටන් ගන්න ඇති. ඔබ පරක්කු වෙලා එනවා ස්ටේෂන් එකට. එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට පරක්කු වෙලා එනවා. බස් එක හරි කෝච්චිය හරි නැහැ. ඔබ හිතනවා කෝච්චිය යන්නේ නැති, බස් එක යන්නේ නැති කියලා. ඒතර බස් එක ගිහිල්ලා ඉවරයි කියලා ඔබ හිතනවා. සමහරක් වෙලෙදා දවසේ බස් එක නැතුව වෙන්න පුළුවන්. හැබැයි ඔබ විමසීමකට කලින් ඔබ කරුණු හොයා බැලීමකට කලින් ඔබ තීරණයකට එනවා ඇති කියලා. ඊයේ විභාග ප්‍රතිඵල ආවා රෑ 12ට. ඇවිල්ලා නැහැ. අපි හිතමු ආව කියලා. මම හිතනවා මගේ කසින් කෙනෙක් ඉන්නවා ගයාන් කියලා. ගයාන් විභාගයේ පාස් ඇති. ගයාන් විභාගයේ පාස් ඇති කියලා මම හිතනවා. හැබැයි තාම ඔයාලට දුරකථන ඇමතුමක් දීලා මම තහවුරු කරගත්තේ නැහැ. හැබැයි මම හිතනවා ගයාන් විභාගයේ පාස් ඇති කියලා. මම දැන් ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ. හොඳට තේරුම් ගන්න මම ලොකු වෙලාවක් ගන්නෙ නැහැ මේ වැඩසටහන තුළ අලුත් අය ඇති සමහරක් විට. ඒ නිසා මම මේ නැවතත් පැහැදිලි කරනවා ඉතාමත් කෙටි කාලයක් තුළ අපේ අපේක්ෂිත කාලය පැය භාගය තුළ අලුත් දැනුමක් ඔබගේ ජීවිතයට ලබා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මෙතෙන්දී සාමාන්‍ය පන්තියක් තරම් මහා පරිමාණ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් උගන්වන්නේ නැහැ. අපේ අදහස මේ පැය භාගය තුළ පැය භාගයකට වෙලාවක් ගත වෙන්නේ. ඒ පැය භාගය තුළ ඔබට එක වචනයක හරි අලුත් දැනුමක් ඔබ මෙතෙක් ජීවිතේ ඉගෙන ගන්න නැති පුංචි හරි දැනුමක් උගන්වන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. සුවිශේෂ භාවිතයන් පිළිබඳව සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඉරිදා උදෑසන ලින්ක් එක මම තරමක් සීමා කරලා තියෙනවා. රැකියා කරන ජොබ් වලට යන යුනිවර්සිටි වල ඉන්න අය වෙනුවෙන් බදාද රාත්‍රියේ දේශනේ නම් මම පොදුවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ දරුවන්ට මේක යොමු කරලා තියෙනවා. ඒ නිසා ඔබ බදාද රාත්‍රියේකට ග්‍රැමර් වැඩසටහන සම්බන්ධ වෙනවා ටිකක් කල් වේලා ඇතුළත සම්බන්ධ වෙන්න. නමුත් ඉරිදා උදෑසන එක ටිකක් හදබදේ අඩු කරලා තියෙනවා. මොකද ස්පෝකන් එක වැඩි හරියක් අවශ්‍ය අවුරුදු 18 උඩ ඔබ වෙනුවෙන් ඒ නිසා තරමක් සීමා කරලා තියෙනවා. රෑ වෙන අනිත් ගෲප් වලට දානවා නැත්නම් ළමයි ඉල්ලීම් කරනවා නිතරම
එනිසා අවශ්‍යම අයට ලැබෙන රෑ 12ට විතර තමයි අපි සාපල සහ උසස් පෙළ අයට දාන නිසා ගොඩක් අය ඔය වෙලාවට නිදි උදේ 6 වෙද්දිත් නිදි. නමුත් මේ අනිත් ගෲප් වලට අපි පොඩ්ඩක් වෙලාසනේ දැනුවත් කිරීම කරනවා අපේ වැඩිහිටියා ඉන්න ගෲප් වලට. කොහොම වෙතත් ඉදිරියේදී නම් මේක Telegram සමූහයට පමණයි ලබා දෙන්නේ. අවසර මොහොතකින් Telegram එකේ link එක දෙන්නම් ඔබට. Telegram එක හරහා අපේ දේශනය සමග ඉදිරියට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ සෑම පාඩමක්ම අප්ඩේට් වෙනවා YouTube නාලිකාවට. හැබැයි හැම සතියකම මේ අවස්ථා කිහිපයකදී මාසික දේශන කිහිපයක් පමණක් YouTube එකට අප්ඩේට් වෙනවා. ඔබට පුළුවන් YouTube හරහා මේ පාඩම් සමග සම්බන්ධ වෙන්න. හදිසියේ මේකේ 500 ලිමිට් වුණොත් ඔබට පුළුවන් YouTube හරහා වැඩසටහන සමග සජීවීව සම්බන්ධ වෙන්න. ඒ වගේම මතක් කරනවා තව විශේෂ භාවිතයන් තව ග්‍රැමර් භාවිතයන් පිළිබඳව සාපේක්ෂ උසස් පෙළ අවශ්‍ය විශේෂ පාඩම් පිළිබඳව විශේෂ ඉගෙනීම් විශේෂ පාඩම් එහෙම නැත්නම් අපි දවසේ කතනයට අවශ්‍ය විශේෂ ප්‍රැක්ටිකල් ලෙසන්ස් රාශියක් YouTube නාලිකාවට මේ වෙද්දී දාලා තියෙනවා. ඔබටත් පුළුවන් channel එක subscribe කරලා අලුත් දැනුමක් සතිපතා නැත්නම් දිනපතා ඉගෙන ගන්න අලුත් දැනුමක් හැකියාවක් ලැබෙනවා. දැන් එහෙමනම් අනුමානයෙන් අදහසක් කියන්න තමයි ඇති කියන අදහස ගන්න. දැන් මේ අදහස ඇත්තටම එහෙම වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නොවිලා වෙන්නත් පුළුවන්. එහෙම වෙලා වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඇය විභාගයේ පාස් වෙලා ඇති. ගයාන් විභාගයේ පාස් වෙලා ඇති. සමහරක් විට ගයාන් ෆේල් වෙලා වෙන්නත් පුළුවන්. හැබැයි මම හිතනවා මම විශ්වාස කරනවා ගයාන් විභාගයේ පාස් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. සමහරක් විට ගයාන් ෆේල් වෙලා වෙන්නත් පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා යා විභාගයේ සමත් වෙලා ඇති කියලා විශ්වාසය මං ගාව තියෙනවා. දැන් අපි මෙහෙම හිතුවොත් මම දැන් ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ. මම දැන් ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ. මගේ යාළුවාද නැහැ. මං හිතනවා එයා තාම ගෙදර ඇති. එයා තාම නිදි ඇති. මේ විදියට. දැන් මම ඔෆිස් එකේ ඉන්න ගමන් හිතනවා ගෙදර මිනිස්සු ගැන. දැන් අම්මා නිදි ඇති. දැන් අම්මා උයනවා ඇති. මේ වගේ බලන්න මෙතන ඇති කියන අදහස මේ ඇති කියන එකේ පෙරවේද දෙකක් තියෙනවා. දැන් අම්මා උයනවා ඇති කිව්වොත් අම්මා මේ වෙලාවේ උයනවා බලන්නකෝ. ඔහු යන්නේ ඇති කිව්වොත් ඔහු ගිහිල්ලා ඉවරයි. ඇය විභාගයේ පාස් ඇති කිව්වොත් අතීතයක් කියන්නේ. හැබැයි ඇය එනවා ඇති අන්න වර්තමානයත් එක්ක කියන්නේ. දැන් අද යාළුවා මාව හම්බෙන්නේ එනවා කිව්වා මම දැන් එයා නිකන් බලන් ඉන්නවා. යාළුවා පරක්කුයි මං හිතනවා එයා කාහරි එක්ක කතා කර කර ඇති. ඇති. බලන්න වර්තමානයි. දැන් මට යාළුවා හම්බෙන්න මම මේ යන ගමන් පාක් එකට එන්න කිව්වා. හැබැයි මට පරක්කුලා යන්න. දැන් මම බයෙන් හිත යනවා යාළුවා දැන් ඇවිල්ලා ඇති. යාළුවට කේන්ති ගිහිල්ලා ඇති. දැන් බලන්න අතීතයි. එහෙමනම් මේ ඇති එකේ වර්තමාන සහ අතීත කියලා අවස්ථා දෙකක් සුවිශේෂ භාවිතයන් දෙකක් තියෙනවා. මේකෙන් අපි අද දවස් තුල අතීත භාවිතය පිළිබඳව එවත් past අවස්ථාව පිළිබඳව සාකච්ඡා කරමු. අතීතයේවත් past එක පිළිබඳව සාකච්ඡා කරමු. මේ would එකේ අදහස ඇති කියන අදහස මේක ප්‍රකාශ කරන්න අපි ගන්නවා විශේෂ භාවිතයක් විදිහට would කියන භාවිතය. WOULD මේකෙන් තමයි අපි ඇති කියන අදහස ගන්නෙ ඉන්වේසි භාවිතය තුල. හැබැයි මම මේ කතා කරන අතීත හේවත් past අවස්ථාව. අතීත හේවත් past එක අතීත මුහුණුවර කතා කරන්නේ. මේකේ වර්තමාන මුහුණුවරක් තියෙනවා. ඒක වෙනම භාවිතයක්. අපි අද දවසේ කතා කරන්නේ අතීත මුහුණුවර. මෙතනදී අතීත අදහස වෙනුවෙන් තමයි බොඩ් එක ගන්න. වර්තමාන අදහස ගන්නවා නම් ඒකට වෙනම භාවිතයක් තියෙනවා. මේ බොඩ් එකේ විශේෂත්වය තමයි අපිට පුළුවන් මේක සමග අනුමානයෙන් යුක්ත මම හිතන මම කල්පනා කරන සුවිශේෂ අදහසක් මට ප්‍රකාශ කරන්න පුළුවන් බොඩ් එක හරහා. හැබැයි මේක තුල තියෙන්නේ අනුමානයක් පමණයි. මගේ මේ අනුමානය හරි වෙන්නත් පුළුවන්. මගේ මේ අනුමානය වැරදි වෙන්නත් පුළුවන්. ඔහු වෙන්න ඇති. ඇය යන්න ඇති. ඒගොල්ලෝ අවසර දෙන්න ඇති. ඇය තීරණයක් ගන්න ඇති.
ඒ ළමයා තීරණයක් ගන්න නැති, ඔහු රැස්වීම කල් දාන්න නැති, ඇය එන්නේ නැති, අම්මා ටවුන් එකට යන්නේ නැති, ඔහු වැඩ කරන්නේ නැති, ඒගොල්ලෝ පාඩම් කරන්නේ නැති, ඇය මැච් එක දිනන්නේ නැති, ගයාන් එන්නේ නැති, නිමාලි සාකච්ඡා කරන්නේ නැති, එයාලා තීරණයක් ගන්න නැති, මෙන්න මේ වගේ අදහස් මේ සියල්ල අතීතය හා සම්බන්ධ වෙන අනුමානය. එහෙමනම් අතීතය හා සම්බන්ධ වෙන අනුමානයකදී එම අනුමානය ප්‍රකාශ කරන්න තමයි අපි would කියන විශේෂ භාවිතය සාකච්ඡා කරන්නේ. would එක හරහා තමයි ඔය අදහස ප්‍රකාශ කරන්නේ. දැන් ඔබ මෙතෙන්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අදහස අතීතයි. ඇති කිව්වහම දැන් අද දවසේ අපි කතා වර්තමාන අතීත දෙකක් තියෙනවා හරියි. නමුත් අපි අද දවසේ කතා කරන්නේ අතීතයනේ. අතීතයි කියලා කියන්නේ සාමාන්‍ය ක්‍රියාපදයේ අතීතය. go නෙමෙයි went එක. come නෙමෙයි came එක. right නෙමෙයි wrote එක. ඒක තමයි සාමාන්‍ය අතීතය. නමුත් ඔබ මෙතෙන්දි මතක තියාගන්න මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයක වර්තමාන මූලික අවස්ථාවක්. ඒ කියන්නේ go නම් go කියන අවස්ථාව. come එක නම් come කියන අවස්ථාව. right නම් right කියන අවස්ථාව. මේවා අතීත කරන්නේ නැහැ. හැබැයි මේකේ අදහස් අතීතයි තමයි. එහෙම වුණා කියලා ක්‍රියාපදේ අතීත කරන්න එපා. මෙතන ඉන්නදී simple past tense පිළිබඳව අවබෝධයක් තියෙන අය. ඔබ දන්නවා past tense වලදී සාමාන්‍යයෙන් අපි කතා කරත් ලිව්වත් ක්‍රියාපදේ අතීත කරනවා. වාක්‍ය අවස්ථාව තුල ක්‍රියාපදය අතීත කරනවා. නෙගටිව් සහ ප්‍රශ්න අවස්ථාවලදී තරමක් වෙනස්කම් වෙනවා. නමුත් වාක්‍ය අවස්ථාව තුල ක්‍රියාපදය අතීත කරනවා. නමුත් දැන් මෙතරත් අදහස අතීතයි. අම්මා යන්න ඇති, තාත්තා එන්න ඇති, ඔහු විභාගයේ පාස් වෙන්න ඇති, වෙලා ඉවරයි ඇති, අතීතයි. නමුත් මතක තියාගන්න එහෙම වුණා කියලා මෙතන අපි ක්‍රියාපදය අතීත කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ වර්තමාන ක්‍රියාපදය. මෙතන අදහස අතීත වුණා කියලා ක්‍රියාපදය අතීත කරන්නේ නැහැ. අපි මෙතන භාවිතා කරන්නේ සුවිශේෂී ආකාරයෙන් වර්තමාන ක්‍රියාපදයක්. අපි කියනවා මේක verb එකේ මූලික අවස්ථාව හෙවත් බේසික් අවස්ථාව කියලා. එහෙනම් පොඩි සටහනක් දාගන්න. ඔය මම කලින් සඳහන් කරලා තියෙනවා ස්පෝකන් වැඩසටහනට පොඩි පොත් පින්චක් තියාගන්න, පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න. would කියලා ඇති කියන අදහස දාගන්න. දහලා මෙන්න මේ අදහස පොඩි තරු ලකුණකින් ලියලා තියෙමු. ඔබගේ මැසේජ් වෝල් එකට ලැබිලා ඇති Telegram සමූහයේ link එක. Telegram එකේ නැති කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් ওই link එක හරහා Telegram එකට එකතු වෙන්න. ඒ වගේම YouTube නාලිකාවේ link එකක් ලැබිලා ඇති. channel එක තුල ඔබට වටිනා වැඩසටහන් කීපයක් නැති පසුගිය දේශන වලට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියනම් ඒ දේශනත් YouTube එකට දාලා ඇති. ඔබට ගිහිල්ලා බලලා අවබෝධයක් ගන්න, අලුත් දැනුමක් අනිවාර්යයෙන්ම නිස්සකවම ලබා ගන්න පුළුවන් වේවි. අපි විශේෂයෙන්ම කතා කරන්නේ ඔබ මෙතෙක් නොදන්න දේවල්, බහුතරයක් දන්නේ නැති සුවිශේෂ භාවිතයන් ගොඩාක් අය කතා කරද්දී වරද්දන තැන් ටිකක් තමයි අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ. ඒ වගේම මේකම ග්‍රැමර් වැඩසටහන, දැන් මේක ස්පෝකන් වැඩසටහන, මේකම ව්‍යාකරණ වැඩසටහනත් අපි බදාදා රාත්‍රී 10යි 30ට පවත්වනවා. ව්‍යාකරණ වැඩසටහන විශේෂයෙන්ම අපි සාපේල උසස් පෙළ අය වෙනුත් වෙන් කරනවා. ඒ නිසා ටිකක් සම්බන්ධ වීමේදී ටිකක් අනුබලයක් ඇති වෙන්න පුළුවන්. good ඇති කියන අදහස. තරු ලකුණක් දාලා ස්ටාර් මාක් එකකින් මෙහෙම ලියාගමු. මෙහිදී අදහස අතීතවත්, මෙහිදී අදහස අතීතවත්, මෙහිදී අදහස් අතීතවත්, ක්‍රියාපදවල වර්තමාන අවස්ථාව භාවිතා කළ යුතුය. මෙහිදී අදහස අතීතවත්, ක්‍රියාපදවල වර්තමාන අවස්ථාව භාවිතා කළ යුතුය. දැන් මේ කිව්වේ මේකේ අදහස අතීතයි. අතීත උරාට verb එකක් සතුව තියෙන present අවස්ථාව හෙවත් වර්තමාන අවස්ථාව භාවිතා කරන්න ඕන කියලා. ඒක පැහැදිලිවම කිව්වා අදහස අතීතවත් කියලා. අදහස අතීතවත් කියලා කිව්වා
මොකද දැන් මෙතන අතීත වුණාම ඔබේ ඔළුවට යන වටක් ගාලා ක්‍රියාපදයේ අතීත වෙන්න ඕන කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ක්‍රියාපදය වර්තමානයි. ක්‍රියාපදයේ අතීත කරන්න එපා. verb එකේ present අවස්ථාව භාවිතා කරන්න. verb එක සතුව තියෙන වර්තමාන present අවස්ථාව භාවිතයට ගන්න. ඔබට නැවතත් අපේ Telegram නාලිකාවේ link එක ලබා දීලා තියෙනවා. සහ YouTube එකේ link එකක් ලබා දීලා තියෙනවා. දැන් ඒ කියන්නේ go නම් go ගන්න කියන එකනේ. come නම් come ගන්න කියන එකනේ. go එක වෙන් කරන්නත් එපා, come එක came කරන්නත් එපා කියලා මේ කියන්නේ. ඊළඟට මේ would එකත් එක්ක මේ would එකත් එක්ක subject එක බලන්නකෝ. මේ subject එක තුල ભેදයක් නැහැ. ඒ කියන්නේ ඒක වචන කියලා ගැටලුවකුත් නැහැ. බහුවචන කියලා ගැටලුවකුත් නැහැ. subject එක. subject කියන ඔබ දන්නවනේ. I, you, we, they, he, she, it. එහෙම නැත්නම් කෙනෙක්ගේ නම. මේ වෙන subject වෙන්නේ. මේවා පිළිබඳව subject එහෙම දන්නේ නැති අය ඉන්නවනම් මේ YouTube එකේ තියෙනවා. ඔබට පුළුවන් ගිහිල්ලා මේ පාඩම් නොදන්න තැන් ඉගෙන ගන්න. දැන් subject කිව්වහම කර්තෘපද subject මේ would එකත් එක්ක පොදුවේ අපිට ගන්න පුළුවන්. subject පොදුවේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වචන බහුවචන ભેදයක් නැහැ. ඔබ දන්නවා දැන් you කියන්නේ ටිකක් විශේෂයි. ඒක වචන වලට බහුවචන කෙනෙක්. I කියන්නේ ටිකක් සුවිශේෂ අවස්ථාවක්. ඒක වචන වලට බහුවචන කෙනෙක්. නමුත් මේකෙදි එහෙම ભેදයක් නැහැ. ඒක වචන බහුවචන ભેදයක් නැහැ. ඒ කියන්නේ පොදුවේ commonly භාවිතා කරන්න පුළුවන්. දැන් would එකත් එක්ක I ගත්තොත් I would. would එකත් එක්ක we ගත්තොත් we would. he ගත්තොත් he would. Kamal ගත්තොත් Kamal would. Nimali ගත්තොත් Nimali would. it ගත්තොත් it would. she ගත්තොත් she would. වෙනසක් නැහැ. ඒකෙන් මම අදහස් කරේ ඒක වචන කියන බහුවචන කියන ඕනම කර්තෘ කෙනෙක් අපිට පොදුවේ would එකත් එක්ක ගන්න පුළුවන් කිසිදු ભેදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් ලියන්නකෝ තව ලකුණක් දාලා star mark එකකින් ලියන්න. ඒක වචන සහ බහුවචන යන ඒක වචන සහ බහුවචන යන සෑම කර්තෘ පදයක් සමග ඒක වචන සහ බහුවචන යන සෑම කර්තෘ පදයක් සමගම පොදුවේ would එක WOULD පොදුවේ would භාවිතා කළ හැකියි. ඒක වචන බහුවචන මේ හැම එකක් එක්කම පොදුවේ අපිට would එක ගන්න පුළුවන්. මේ සාමාන්‍ය කතනයට අවශ්‍ය භාවිතයක් කතා කරන්නේ. නමුත් ලිවීමටත් මේ ආකාරයෙන්ම අපි භාවිතා කරනවා. නමුත් ස්පෙෂලි මේකනේ කතා කිරීම හා සම්බන්ධයෙන් තමයි අද දවසේ මම සාකච්ඡා කරන්නේ. එහෙනම් ඒක වචන බහුවචන මේ දෙයක් නෑ. ගන්න පුළුවන් ක්‍රියාපදයේ මුල් අවස්ථාව. දැන් එහෙනම් කොහොමද අපි වාක්‍ය හදන්නේ? බලන්නකො මෙහෙම. ඔහු යන්න ඇති. ඔහු යන්න ඇති. subject එක ඔහුටි. මම එයාට would එක දානවා. ඒ would යනවා කියන verb එක go මම එක දානවා. අන්න වාක්‍යයක් හැදුණා. he would go. ඔහු යන්න ඇති. ඔහු යන්න ඇති. he would go. ඔහු යන්න ඇති නගරයට. ඔහු ටවුන් එකට යන්න ඇති. ඔහු ටවුන් එකට යන්න ඇති. he would යනවා කියන verb එක ගෝනේ නගරයට ටවුන් එකට to town මේ to එකේ හැම ආපු විදිය ගැටලු වුණාම පොඩ්ඩක් පාඩම් තියෙනවා ඔබට බලලා ස්ටඩි කරගන්න පුළුවන් පැහැදිලිව තියෙනවා හැම දෙයක්ම you would go to town sorry he would go to town ඔහු නගරයට යන්න ඇති දැන් අපි ආව හරි හොයාගෙන ගිහින් තාම මේ මිනිස්සෙක් ගෙදරට ඇහුණා ටවුන් එක පැත්තට යන්න ඇති එයා ටවුන් එකට යන්නේ එහෙම නැත්නම් අල්ලපු ගෙදරින් ඇහුවාම අල්ලපු ගෙදරින් අංකල් කියනවා පුතා ටවුන් එක පැත්තට යන්න ඇති යා මේ වෙන ටවුන් එකට යනවා අන්න ඒ අදහස he would go to town ඔහු ටවුන් එකට යන්න ඇති ඔහු ටවුන් එකට යන්න ඇති he would go to town අම්මත් එක්ක with mother he would go to town with mother මේ උදාහරණ තුන පොඩ්ඩක් ලියා ගන්නකො එකම වාක්‍යයකින් මම මේ දීර්ඝව පැහැදිලි කළේ he would go ඔහු යන්න ඇති කියන අදහස he would go to town ඔහු නගරයට යන්න ඇති කියන අදහස he would go to town with mother ඔහු අම්මත් එක්ක නගරයට යන්න ඇති කියන අදහස ඔබට මේක පැහැදිලි නම් වාක්‍ය තුනම අවශ්‍ය නැහැ
අන්තිම වාක්‍යය විතරක් ලියා ගන්න. අන්තිම වාක්‍යය විතරක් ලියා ගන්න. හොඳටම පැහැදිලි නම් තුනම ලියන්න යන්න එපා. He would go to town. ඔහු නගරයට යන්න ඇති. ඇය කාර්යාලයට එන්න ඇති. ඇය කාර්යාලයට එන්න ඇති. කොහොමද කියන්නේ මේ අදහස? ඇය ඔෆිස් එකට එන්න ඇති. She would come කාර්යාලයට to office. She would come to office. ඇය කාර්යාලයට එන්න ඇති. ඒගොල්ලෝ මැච් එක දිනන්න ඇති. They would win the match. They would win the match. තාත්තා අවසර දෙන්න ඇති. Father would give the permission. Father would give the permission. තාත්තා අවසර දෙන්න ඇති. නිමාලි විභාගයේ පාස් වෙන්න ඇති. Nimali would pass the exam. Nimali would pass the exam. ඔහු වැඩ කරන්න ඇති ගිය සතියේ. He would work last week. He would work last week. ඔහු වැඩ කරන්න ඇති ගිය සතියේ. right අවශ්‍ය කෙනෙකුට දාගන්න පුළුවන් වාක්‍ය ටික. ඒ ගමන් බලන්න මේ සාමාන්‍ය භාවිතය පිළිබඳව. ඒගොල්ලෝ ගෙදරට එන්න ඇති. They would come home. ඇය පන්තියට යන්න ඇති. She would go to class. ඒගොල්ලෝ තීරණයක් ගන්න ඇති. They would take the decision. කමල් ඒ සම්බන්ධයෙන් නවත්තන්න ඇති. කමල් would stop that affair. නිමාලි වැඩට එන්න ඇති. නිමාලි would come to work. ඒගොල්ලෝ මැච් එක දිනන්න ඇති. They would win the match. ඇය අපිත් එක්ක ඇය අපිව හමු වෙන්නේ නැති. She would meet us. ඇය එදා පන්තියට එන්න ඇති. She would come to class that day. මේ සාමාන්‍ය භාවිතය අපේ. ඔහු ගෙදර යන්න ඇති. එයා තාත්තාත් එක්ක කතා කරන්න ඇති. එයා ගෙදර අයත් එක්ක රණ්ඩු කරන්න ඇති. එයා මාකට් එකට යන්න ඇති. එයා දැන් නිදි ඇති. එයා පාඩම් කරන්න ඇති. එයා දැන් එයා සාකච්ඡා කරන්න ඇති. ඒගොල්ලෝ තීරණයකට එන්න ඇති. ඔහු රැස්වීම කල් දාන්න ඇති. ඔහු රැස්වීම සූදානම් කරන්න ඇති. බලන්න මේ සාමාන්‍ය කතනය සමග එන ඇති කියන අදහස අපි මේ කතා කරන්නේ. සාමාන්‍ය කතනයත් එක්ක භාවිතා වන ඇති කියන සුවිශේෂ අවස්ථාව. මේ භාවිතය අපිට වාක්‍ය රටාවක් තුල කියන්න බෑ. වාක්‍ය රටාවක මේ අදහස් එන්නේ නැහැ. ඔබ සමස්ත වාක්‍ය රටා ඇක්ටිව් පැසිව් 20 ඉගෙන ගත්තා. මේ වගේ අදහසක් ස්පෝකන් එකේ ඔබට කියන්න හැකියාවක් නැහැ. මේක කියන්න නම් තියෙන එකම ස්වභාවය තමයි මේ ස්වභාවය. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. would එකේ වර්තමාන භාවිතය සහ would එකේ අතීත භාවිතය විදියට අපි මේ කතා කරේ අනුමානයෙන් ප්‍රකාශ කරන අදහසේ අතීත ස්වභාවය. ඒ කියන්නේ මම අනුමානයෙන් අදහසක් කියනවා. සමහරක් විට ඒ අදහස එහෙම වෙන්න පුළුවන්. සමහරක් විට ඒ අදහස එහෙම නොවෙන්න පුළුවන්. ඔහු විභාගයේ පාස් වෙන්නේ නැති සමහරක් විට ෆේල් වෙන්න පුළුවන්. මම හරියට විස්තරයක් ගන්නද මම අනුමානයෙන් කියනවා විභාගයේ පාස් වෙන්නේ නැති යම් හේතුවක් මත මම කියනවා. දැන් ඇය ඔෆිස් එකට යන්නේ නැති. අද පරක් වෙලා නැකිදලා මම හිතනවා දැන් පන්තියේ පටන් ගන්න නැති. දැන් ගිහිල්ලා වැඩක් නැහැ. දැන් මුල් ටික කරලා ඇති. දැන් ගිහිල්ලා වැඩක් නැහැ. මුල් ටික කරලා ඇති. බලන්න මේ භාවිතය ඉතාමත්ම වැදගත් අපේ ජීවිතයත් එක්ක. ඔබ හිතලා බලන්න ඔබ සිංහලෙන් මේ ඇති කියන අදහස අද දවසේ කීපාරක් කතා කරයිද කියලා මේ මොහොතෙන් පස්සේ බලන්න. අවස්ථා කීයකදී මේ අදහස භාවිතා කරන්න ඔබට අවශ්‍ය වේද කියලා ඔබම ප්‍රායෝගිකව අද දවස් තුල අත්විඳලා බලන්න. ඒ අතරින් සෑම අවස්ථාවකම මනසින් කල්පනා කරන්න මම කොහොමද මේක මේ අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ කියන එක.
බලන්නේ සෑම අවස්ථාවකම කොහොමද මම මේක ඉංග්‍රීසි වලට දාන්නේ කියන එක බලන්න ඔබට පුළුවන් සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම. දැන් මේවැ මට දීර්ඝව පැට්‍රිකල් කරවලා වෙන වෙනම 1 by 1 කතා කරලා එහෙම කරන්න හැකියාවක් නැහැ සමාජිකයන් ප්‍රමාණය වැඩි නිසා. මට පුළුවන් මෙතෙන්දී අවශ්‍ය දැනුම මූලික අවබෝධය ඔබට මේ පිළිබඳව ලබා දෙන්න. ඔබට ඒක ඉදිරියේදී self study හරහා කරගන්න පුළුවන්. ඒ වගේම මගේ පන්තිවල අය මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. මගේම පන්තිවල අය. ඉතින් ඒ අයට කොහොමත්ම පන්තිවල ඒ ක්‍රමවේද ඒ පැට්‍රිකල් සෙසන් කොහොමත්ම කරනවා. ඒ අයට නම් ඉෂුව එකක් වෙන්නේ නැහැ. හොඳයි. ඒකම මතක් කිරීමක් කරන්නක් තියෙනවා. අපේ විශේෂ පාඨමාලාවක් පටන් ගත්තා ඩිප්ලෝමා පාඨමාලාවක්. මේ ඩිප්ලෝමා පාඨමාලාවට කැමති ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරාදා රාත්‍රී 7:30 මේ සෙනසුරාදා රාත්‍රී මේක සිංහල තේරුම් ටික මම දෙන්නම් ඔක්කොම අවශ්‍යයට. සෙනසුරාදා රාත්‍රී 7:30ට අපි දේශනේ පවත්වනවා ඩිප්ලෝමා පාඨමාලාවේ රැකියා කරන අයට නැත්නම් වැඩිහිටියන්ට අවුරුදු 18න් ඉහළ අයට පමණයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම තියෙන්නේ 18න් පහළ අයට බැහැ. 18න් ඉහළ ඕනම කෙනෙක්ට නැත්නම් 18 සම්පූර්ණ වෙන ආසන්නයේ ඉන්න 17 අවසානයේ ඉන්න ඕනම කෙනෙක්ට ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. කෙටියෙන් මතක් කරොත් දේශන සෙනසුරාදා රාත්‍රී 7:30 විභාග දෙකක් ඔස්සේ අවසානයේ ඔබට ලැබෙනවා රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකයක්. ඔබට සාමාන්‍ය ඔබගේ කතන දැනුම සහ ලිවීමේ දැනුම වගේම සුදුසුකම් සහතිකය ඔස්සේ සපුරා ගන්න පුළුවන්. මේක මාස 6ක වැඩසටහනක්. මාසික ගාස්තුවක් ලෙස පෝස්ට් පේමන්ට් එක ගෙවන්න පුළුවන්. මාසික රුපියල් 1500ක් යනවා. සමස්ත මාස 6 තුල කාලය තුල පාඨමාලා ගාස්තු රුපියල් 9000ක ප්‍රමාණයක් ගෙවෙනවා. ලියාපදිංචි ගාස්තුවක් ගන්නෙ නැහැ. මාසික දේශන ගාස්තු වශයෙන් පෝස්ට් පේමන්ට් එක කොටස් කරලා තියෙන්නේ. පළවෙනි පේමන්ට් එකෙන් පස්සෙ ඔබට ලියාපදිංචි අංකයක් ලබා දෙනවා. පේමන්ට් එක සඳහා මේ මාස පුරා කාලය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමස්ත බඳවා ගැනීම ටීම් එකට 50ක් පමණයි. දැනට 33ක ප්‍රමාණයක් මම ඊයේ රාත්‍රියේ 7 විතර බලද්දී 33ක විතර ප්‍රමාණයක් හිටියා. නමුත් ඊළඟ දේශනෙන් පස්සේ මට තවත් 7 දෙනෙක්වත් සම්බන්ධ වෙලා ඇති. කොහොමත්ම තව 5-6 දෙනෙක්ට වැඩසටහන සමග ඒකාබද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඔබත් බලාපොරොත්තු වෙනවා නම් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න ඔබේ අදහසක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකය 0.77යි 511යි 1935 මේකට 0.77යි 511යි 1935 මේකට ඔබගේ සම්පූර්ණ නම ලිපිනය පළාත දිස්ත්‍රික්කයේ මැසේජ් එකක් දාන්න. හැබැයි මේක දාන්න ඩිප්ලෝමා කරන අය පමණයි. නැත්නම් අපි බඳවා ගන්න 50ක් නිසා තව කෙනෙක්ගේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඔබට මේ ඩිප්ලෝමා පිළිබඳ තවදුරටත් විස්තර අවශ්‍ය නම් මේකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මම තව සුළු මොහොතකින් තව මගේ දුරකථනයක් දෙන්නම්. දුරකථන ඇමතුමක් දෙන්න විස්තර ගන්න අවශ්‍ය නම් සම්බන්ධ වෙනවා නම් පමණක්. හැබැයි ඔබ වයස සම්පූර්ණ වෙලා තියෙනවා නම් සම්බන්ධ වෙනවා නම් පමණක් මෙන්න මේ දුරකථන අංකයට ඔබගේ සම්පූර්ණ නම ලිපිනය පළාත දිස්ත්‍රික්කය WhatsApp message එකක් දාන්න. ඒ අතර ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා එවන්න. හොඳයි. මේකේ සිංහල අදහස she would come to office. She would come to office. ඇය කාර්යාලයට එන්නේ නැති. ඇය කාර්යාලයට එන්නේ නැති. They would win the match. They would win the match. ඒගොල්ලෝ මැච් එක දිනන්නේ නැති. ඒගොල්ලෝ තරගය දිනන්න ඇති. Father would give the permission. Father would give the permission. තාත්තා අවසර දෙන්නේ නැති. ඔබට දැන් මැසේජ් එවන්න අවස්ථාව දීලා තියෙනවා. අවශ්‍යම පණිවිඩයක් විතරක් අහන්න මම පැහැදිලි කරනවා. අවශ්‍යම දෙයක් විතරක් අහන්න. Father would give the permission. තාත්තා අවසර දෙන්නේ නැති. Nimali would pass the exam. Nimali would pass the exam. Nimali අවසර නිමාලි විභාගයේ පාස් වෙන්නේ නැති. නිමාලි විභාගයේ පාස් වෙන්නේ නැති. He would work last week. ඔහු පසුගිය සතියේ වැඩ කරන්නේ නැති. ඔහු පසුගිය සතිය තුල වැඩ කරන්නේ නැති. දැන් විතර අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ අපේ සාමාන්‍ය කතනය හා සම්බන්ධ වන සුවිශේෂ අවස්ථාවක් ඇති කියන අදහස. ඇති කියන අදහස. දැන් ඔබ දන්නවා වාක්‍යතාවක් කරා මේ ඇති කියන අදහස ප්‍රකාශ කරන්න අපිට බෑ. ඒක තමයි මම විශේෂ භාවිතයක් දුන්නේ would කියන භාවිතය. ඒ වගේම ඔබට මම පැහැදිලි කළා මේ would කියන භාවිතයේ අවස්ථා දෙකක් පිළිබඳව. එකක් තමයි වර්තමාන අවස්ථාව සහ
අතීත අවස්ථාව වර්තමානයේ කන්ටිනියස් ස්වභාවයේ අදහසක් එන්නේ දැන් ඔහු එනවා ඇති ඇය වැඩ කරනවා ඇති ඒ කියන්නේ මේ මොහොතේ කරනවා වර්තමානයි නමුත් අපිට පුළුවන් අතීතයෙන් කියන්න ඔහු එන්නේ නැති ඇය වැඩ කරන්නේ නැති ඔය වගේ අදහස. එහෙමනම් අපි මේ වුඩ් එකෙන් කතා කරේ ඇති කියන ස්වභාවය අතීත අවස්ථාව මේ අතීත අවස්ථාවේදී අදහස අතීත වුණාට අපි මෙතන භාවිතා කරේ ක්‍රියාපදයක් සතුව තියෙන මූලික අවස්ථාව. බේසික් අවස්ථාව තමයි අපි වුඩ් එකත් එක්ක භාවිතා කළේ. ඒ වගේමයි කර්තෘ පදයේ ભેදයක් තිබුණේ නැහැ. ඒක වචන වෙන්න පුළුවන් බහු වචන වෙන්න පුළුවන් සෑම සබ්ජෙක්ට් එකක් එක්කම පොදුවේ අපි වුඩ් එක භාවිතා කරා මෙතෙන් තියෙන්නේ අතීත අදහස නමුත් අපි භාවිතා කරේ ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාව මේ තව ඉදිරියට මේ පාඩම් අපිට කතා කරන්න පුළුවන් සාමාන්‍ය පැට්‍රිකල් ජීවිතය හා සම්බන්ධ වෙන විදිහට අද දවස් තුල මූලික වශයෙන් මම අපේක්ෂා කරන්නේ මෙන්න මේ කොටස් ටික සාකච්ඡා කරන්න මේකේ කන්ටිනියස් අදහසක් තවත් ඉදිරි දේශනාවකදී මම ඔබට පැහැදිලි කරන්නම් එමනම් කාල වේලාවක් අවසానයි අද දවසේ විශේෂ ස්පෝකන් ඉංග්‍රීසි වර්ක්ෂොප් එක අපි මෙලෙස අවසන් කරනවා නැවතත් ග්‍රැමර් වර්ක්ෂොප් එකෙන් ලබන බදාදා රාත්‍රියේ 10:30 ඉරිදා උදෑසන 6:30 ඔබටත් මට හමු වෙන්න පුළුවන් එහෙනම් උදාවන සතිය සුබදායක සතියක් නිරෝගීමත් සතියක් කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද වර්ක්ෂොප් එක අපි මෙලෙස අවසන් කරමු ඒ වගේම මම දැක්ක මැසේජ් කිහිපයක් ඇවිල්ලා තියෙනවා මේ ඩිප්ලෝමාව සම්බන්ධයෙන් නැවතත් පැහැදිලි කරන්නම් අවශ්‍ය නම් පමණක් විස්තර දාන්න කියන්නේ ඔබ හදාරන නම් පමණක් ඔබට නිකම්ම විස්තර විතරක් දැනගන්න අවශ්‍ය නම් මෙන්න මගේ පෞද්ගලික දුරකථන අංකය මේක ඔබට දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන් එසේත් නැතිනම් මේක මම හෝ මගේ කාර්යාලයේ කවුරු හරි ආන්සර් එකයි ගොඩක් කරන මම වෙන්නත් පුළුවන් දවල් කාලයකට තොත් එසේත් නැත්නම් මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබට හැකියාව තියෙනවා විස්තර දැනගන්න. විස්තර ටික මම දැන් කෙටියෙන් කියන්නම්. ඒතකොට නැවත කෝල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ස්ථිරවම පමණක් ස්ථිරව මේ වැඩසටහන ඒ කියන්නේ ඩිප්ලෝමාව සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට ඔබගේ සම්පූර්ණ නමයි ලිපිනයයි පළාතයි දිස්ත්‍රික්කයයි මැසේජ් එකක් දාන්න. මේ වැඩසටහනේ මේක වෙන කෝල් ගොඩාක් එනවා. තේරුමක් නැති විදිහට ඒ නිසා මම කියනවා මේ වැඩසටහන සෙනසුරාදා රාත්‍රී 7:30ට දේශනය යන්නේ 7:30 සිට 9 දක්වා දේශනය යන්නේ සෙනසුරාදා මේකට එන්න පුළුවන් අවුරුදු 18ට ගිහිලා පමණයි එහෙම නැත්නම් ස්ටුඩන්ට්ලට බැහැ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් අවසන් ඩිප්ලෝමා සහතික පත්‍ර ලැබෙනවා රාජ්‍ය ආයතනයකින් මේකේ වාරිකය වශයෙන් ඒ කියන්නේ මාසික දේශන ගාස්තු විදියට මාසිකව 1500ක් ගෙවන්න පුළුවන් ඒ ආපදිංචි ගාස්තුවක් ඔබට යන්නේ නැහැ කාලය සමස්තය මාස 6ක් විභාග දෙකක් ඔබට පවත්වනවා මේක තමයි මූලික වශයෙන් තියෙන්නේ මේක සාමාන්‍ය ලිවීමට අදාළ ග්‍රැමර් නොලෙජ් එක කතා කිරීමට අදාළ ප්‍රැක්ටිකල් ටිකක් අපි ප්‍රායෝගිකව Zoom එකෙන් කතා කරනවා හැමදාම ඔන්ලයින් වැඩසටහන පටන් ගන්න ඊයේ රාත්‍රී දේශන පැවැත්වුවා ඒ වගේම දැන් ඊළඟ දේශනත් එක්ක ඔබට දෙවෙනි සතියේ සිට සම්බන්ධ වෙන්න පුළුවන් ලබන සෙනසුරාදා සිට මේකට සම්බන්ධ වෙනව නම් පමණක් ඔබ අනිවාර්යෙන්ම 18 සම්පූර්ණ විය යුතුයි අනිවාර්යෙන් සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඔබ සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට පුළුවන් ඔබගේ සම්පූර්ණ නම ඒ වගේම ලිපිනය පළාත දිස්ත්‍රික්කයේ මැසේජ් එකක් දාන්න ඒකම අපි ඔබව සම්බන්ධ කර ගැනීමදී ලියාපදිංචි කර ගැනීමදී ඔබගේ සාපේල රිසාල් උසස් පෙළ රිසාල් දෙම අවශ්‍යතාවය මත විමසීම් කරනවා යම් හේතුවක් මත ඒ රිසාල් වල අඩු ස්වභාවයක් තිබ්බා අපිට මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන අවශ්‍ය පසුතලය නිර්මාණය කළ දෙන්න පුළුවන් මොකද මේකේ අවම සුදුසුකම් ප්‍රමාණයකුත් බලනවා බඳවා ගැනීමේදී සමස්ත ටීම් එක 50යි ඊයේ 7 වගේ වෙද්දී හිටිය 33ක විතර ප්‍රමාණයක් ඊයේ දේශනීය ප්‍රසතාව වැඩි වෙන ඉතින් කොහොමත්ම තව 6-7 දෙනෙකුට වගේ මේකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙවි කැමති අය ඉන්නවා නම් විතරක් නැත්නම් නිකම් මැසේජ් දාන්න එපා මොකද අපි තව කෙනෙක්ගේ අවස්ථාවක් අඩු වෙනවා ස්ථිරව කරනවා නම් මෙන්න විස්තර ටික තියෙනවා මෙන්න මේ දුරකථන අංකය සම්පූර්ණ නම පළාත දිස්ත්‍රික්කයේ ලිඛිත මැසේජ් එකක් දාන්න එහෙමනම් අපි බලමු කවුද මොනවාද ඒවල තියෙන ප්‍රශ්න කියලා අපි හම්බෙමු නම් ලබන ඉරිදා උදෑසන හැමෝටම නැවත good morning